සදා වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වතුනි අද අපි හැමදෙනාම මේ ධර්ම මණ්ඩපයට සම්බන්ධ වෙලා ඉන්නේ නම කියන්න අවසරයි අපේ පළුගස්වැවේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් අපි වෙනුවෙන් පවත්වන සතර සතිපට්ඨානය ප්‍රායෝගිකව වැඩිවීමට උපකාරී වන ධර්ම වැඩසටහනේ පස්වෙනි වැඩසටහනට සම්බන්ධ වෙන්නයි. ඉතින් අපි හැමදෙනාම ඊටම ශ්‍රද්ධාවෙන් එකඟ වූ සිතින් මේ වැඩසටහනට සහභාගී වීමට අදිෂ්ඨාන කරගනිමු. මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න බැරි තවත් පිරිසක් ඉන්නවා ඇති මේ කාලයේ වෙනස නිසා. මොකද ලෝකේ හැමතැනින්ම සම්බන්ධ වෙන හින්දා ඒ නිසා අපි ඒ අයටත් කල්යාණ මිත්‍ර උපකාරයක් හැටියට මේ දේශනාවල රෙකෝඩින්ග්ස් ලැබෙන හැටියකට අපි ලබා දුන්නාම ඒවා හැමෝත් එක්කම ෂෙයා කරගනිමු. එතකොට ඒගොල්ලන්ටත් මේ ධර්ම මාර්ගයේ මේ කරන වැඩසටහනින් උපකාරයක් වෙන හින්දා ඊට අමතරව මේ අපි මේක ප්‍රායෝගිකව වඩන වැඩසටහනක් සහභාගී වෙන වැඩසටහනක් හින්දා සතිය පුරා මේ ස්වාමීන් වහන්සේ අපිට දෙන අවදාන වල හැටියට අපි භාවනා වැඩිීමේදී ඇති වෙන ප්‍රශ්න ගැටලු ස්වාමීන් වහන්සේට යොමු කරලා ඒවයින් අවදාන ලබා ගන්න අවස්ථාවක් කරගන්න එකත් වටිනවා කියලා මම හැමෝටම මතක් කරනවා. ඉතින් දැන් මම අපේ ස්වාමීන් වහන්සේට පාද නැමද ආරාධනා කරනවා මෙතක් පටන් මේ වැඩසටහන පවත්වාගෙන යන මෙන් තෙරුවන් සරණයි හැම දිනාටම. හොඳයි කවුරුත් වැඩසටහන ආරම්භ කිරීම සඳහා ප්‍රථමයෙන් පන්සිල් සමාදන් වෙන්නට තුන් අතාවක් নমස්කාරය කියන්නේ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං
සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්චපමාට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම බන්තේ නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සදා වන්දනීය පූජනීය ශ්‍රීමත් මහා සංඝරත්නයන් අවසරයි. සදැහැති ධර්ම ශ්‍රවණාබිලාසී පින්වත්නි, අද දවසේදීත් අපි මේ සතර සතිපට්ඨානයට අයිති වන විදිහට මේ මුලින්ම අපි කායානුපස්සනාව පිළිබඳව කතා කරන්නේ. මීට කලින් අපි වැඩසටහන් කීපයකදී ඒ පිළිබඳව විස්තර කළා. සිහිය පිහිටුවා ගැනීම පිළිබඳවත්, ඒ වගේම සමත හා විදර්ශනා භාවනා වලින් සිද්ධ වෙන්නේ කුමක්ද කියන එක පිළිබඳවත් කතා කළා. ඒ වගේම කායානුපස්සනාව විශේෂයෙන්ම අරගෙන ඒ කායානුපස්සනාවේ ආනාපාන සති භාවනා කොටසේ සමත කොටසට අයිති කරුණු ටික අපි කතා කරලා තිබුණා. ඉතින් අපි ගිය වැඩසටහනේදී කතා කරන්නට යෙදුනේ මේ අජ්ජත්තං වා කායේ කායානුපස්සේ විහෙරති, බහිද්ධා වා කායේ කායානුපස්සේ විහෙරති කියන මෙන්න මේ දහම් ක්‍රමය කාරණය. විදර්ශනාවට යොමු වෙනකොට ධර්මයන් පිළිබඳව මනවින් විමසා බලන අවස්ථාව පිළිබඳවයි අපි ඒ කතා කරන්නට ආරම්භ කළේ. ඒ අනුව ගිය සැරේ වැඩසටහනේදී අපි ගිය වතාවේදී කතා කළා මේ ආධ්‍යාත්මික සහ බාහිර කියලා කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව බොහොම කෙටියෙන්. ඉතින් අද මේ පිළිබඳව බොහොම දීර්ඝව කරුණු ඉදිරිපත් කරන්නම්, කරුණු පැහැදිලි කරලා දෙන්නම්. මෙතනදී මේ සඳහා අපිට ආධ්‍යාත්මික සහ බාහිර කියන මේ කාරණාව මනවින් බෙදා දක්වන තැනක් අපිට මුණ ගැහෙනවා. අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණය කියන එහෙම නැත්නම් දහම් කරුණු බෙදා දක්වන කොටසට අයිති, එහෙම නැත්නම් විභංග ප්‍රකරණයේ සතිපට්ඨාන විභංගය කියන කොටසේදී අපිට මේ කාරණාව දකින්නට විමසන්නට අවස්ථාව ලැබෙනවා. එතනදී අභිධර්ම පිටකයේ විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ මෙතන සූත්‍ර භාජනීය, අභිධම්ම භාජනීය කියලා මේ විදිහට ක්‍රම කීපයකට බෙදනවා. එතනදී සූත්‍ර භාජනීයයි කියලා කියන්නේ සූත්‍ර ක්‍රමයට විස්තර කරලා තියෙන්නේ කොයි වගේ අර්ථයක්ද කියන එක. ඒ වගේම අභිධම්ම භාජනීයයි කියලා කියන්නේ ඒ තුල පවතින ධර්මතාවය විස්තර කරන අවස්ථාව. අපි මේ දෙක පොඩ්ඩක් සංසන්දනාත්මකව විමසලා බැලුවාම අපිට මේන් කතා කරලා තියෙන මොන වගේ පණිවිඩයක්ද කියන එක දැනගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ අනුව සතිපට්ඨාන විභංගයේ සඳහන් වෙනවා කතංච භික්ඛවේ අජ්ජත්තං කායේ කායානුපස්සී විහෙරති. මහණෙනි, කොයි ආකාරයකින්ද කයේ කය අනුව බලමින් වාසය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ විමසනවා. ඉද බික්ඛු අජ්ජත්තං කායේ උදං පාදතලං අදෝ කේසමත්තකං තචපරියන්තම් පූරං නානප්පකාරං අසුචිනෝ පච්චවෙක්කති. මේක අපි අහලා තියෙන කාරණයක්. මේක කමඨහනක් විදිහටමත් අපි වඩනවා. මෙන්න මේ ආධ්‍යාත්මික පැත්තෙන් බලන්න කියලා කියනවා.
කෙස් වලිනුත් එහෙම නැතිනම් මේ පය දක්වා කේසාන්තයේ ඉඳන් පාදාන්තයේ දක්වා මේ ශරීරය තුල අන්තර්ගත වෙලා තියෙන නොඑක් අයුරින් පුරවපු අසුචි ස්වභාවය එහෙම නැතිනම් මේ කොටස් වල ස්වභාවය එහෙම නැතිනම් මේ කයේ කෙස් ලොම් නිය සම්මස්නහර ආදී විදිහට ගත්තාම මේ කුණප කොටස් 32කින් යුක්තයි කියන එක බලන්න කියලා පෙන්නනවා. ඊළඟට මේකෙම ඊළඟ කාරණාවත් ඒ විදිහටම අපි ගමු. කතංච බික්කු බහිද්ධා කායේ කායානුපස්සේ විහෙරති. කොහොමද කයේ කය අනුව බහිද්ධා බහැරින් බලන්නේ? එතනදී පෙන්නනවා ඉද බික්කු බහිද්ධා කායේ උද්දං පාදතලං අදෝ කේසමත්තකං තචපරියන්තං කියලා මේ විදිහට කෙස්ලොම් නියද සම්මාස්නහර ටික මතක් කරනවා. ඒ කියන්නේ බාහිර යම් කයකක් තියෙනවා නම් එතනද පවතින්නේ මේ කෙස්ලොම් නියද සම්මාස්නහර ඇට මිදුළු ආදී මේ කුණප කොටස් 32කින් යුක්ත වූ කේසාන්තේ නම් පාදාන්තේ දක්වා මේ හමින් පිරියම් කරන ලද අසුචි වලින් පුරවපු මේ කයක් කියන එකයි බලන්න කියලා පෙන්වන්නේ. මේක තමයි සරලම අදහස සූත්‍ර අර්ථයෙන් අපිට ඉදිරිපත් කරන්නේ. එතකොට මෙතනදී බලාපොරොත්තු වෙන කාරණේ මොකක්ද? මෙතනදී මෙහෙම බලනකොට සිද්ධ වෙන්න ඕනේ අර්ථය මොකක්ද? යථාර්ථය මොකක්ද? වෙන්න ඕනේ අවබෝධය කුමක්ද කියන එක මේ කියන කොටස් 32 පිළිබඳව බලනකොට ඒක යථාර්ථවත් විදිහට අවබෝධයකින් දකින්නවා කියන තැනටපත් වෙනකොට කොයි විදිහේ අර්ථයක්ද ගැබ්බෙන්න ඕනේ කියලා අභිධම්ම වාචනීය ක්‍රමේදී පැහැදිලි කරනවා. අභිධම්ම වාචනීය ක්‍රමේදී අපි බලමු විස්තර කරලා තියෙන්නේ කොහොමද කියලා. විභංග ප්‍රකරණයේ සතිපට්ඨාන විභංගයේ අභිධම්ම වාචනීය ක්‍රමේදී අපිට විස්තර කරනවා කතංච බික්ඛු කායේ කායානුපස්සේ විහෙරති. ඉද බික්ඛු යස්මින් සමයේ ලෝකෝත්තර ධානං භාවේති නියානිකං අපචේගාමිනෝ දිට්ඨිගතානං පහනාය පඨමාය භූමියං පත්‍යා විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ ධම්මේ සවිතක්ක සවිචාර විවේකජම් ප්‍රීතිසුඛං uppajjati පඨමඥානං කියලා මේ ධාන ස්වභාවයට හිත එහෙම නැතිනම් සමතයට හිත වඩන ආකාරයත් ඊට පස්සේ එතනින් එහාට විදර්ශනා වඩන ආකාරයත් පෙන්නලා තියෙනවා. මෙතනදී විශේෂයෙන්ම පැහැදිලි කරගන්නට ඕනේ මෙතනදී පෙන්නන විශේෂ වචනයක් දිට්ඨිගතානං පහනාය. යම් දිට්ඨියක් තිබුණා නම් දිට්ඨිගතාන යම් දිට්ඨි ඒ කියන්නේ යම් කාලයක දිට්ඨිගතයන්ගේ ප්‍රහාණයක් පිණිස මෙන්න මේ විදිහට ආධ්‍යාත්මික කය අනුව බැලිය යුතුයි. ඒ වගේම බාහිර කය අනුව බැලිය යුතුයි කියලා මෙතනදී අර්ථයක් සපයනවා. මේ දෙක අපි අපේ ජීවිතයේ යථාර්ථයේ විදිහට එකතු කරගත්තොත් මෙතනදී විස්තර කරන්නේ කුමක්ද කියන එක පිළිබඳව පැහැදිලි කරගත්තොත් මේ කියන කාරණේ ටිකක් තේරුම් ගැනීමට උත්සාහවත් වෙන්න. මේ හැම කමඨහනකම අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති මේ කායානුපස්සනාවට අයිති කොටසේදී බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධං වා කායේ කායානුපස්සී විහෙරති කියලා සඳහන් කරන තැනදී මම එදා මතක් කළා ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන කියලා මේ දෙක තමයි ගැඹුරින්ම අධ්‍යයනය කරන්නට පුළුවන්කම ලැබෙන්නේ අජ්ජත්ත බහිද්ධ කියපුවාම. නම සූත්‍රාර්ථයට එනකොට ඒක තවත් සරල කරලා ඕලාරික මට්ටමේ කෙනෙකුට පැහැදිලි කරනවා ආධ්‍යාත්මික කය කියලා කියන්නේ මේ කෙස්ලොම් නියද සම්මාස්නහර ඇට මිදුළු ආදී වූ කුණුපයන්ගෙන් කුණුප කොටස් 32කින් යුක්ත වෙච්ච මේ කයේ ස්වභාවය. බාහිර කියලා කියපුවහම බාහිර යම් කයක් තියෙනවා නම් ඒ බාහිර කයේද
කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී කියන මේ කුණප කොටස් වලින් යුක්තයි කියන එක වෙන් කරලා බෙදලා නුවණින් විමසලා බලන්න කියලා. එතකොට අභිධර්ම ක්‍රමේදී අභිධර්ම වාචනීය ක්‍රමේදී පෙන්නනවා දිට්ඨිගත ප්‍රහාණය පිණිස යම් කෙනෙකුගේ දිට්ඨියක් ඇති වෙලා තියෙනවා නම් ඒ දිට්ඨිය ප්‍රහාණය කිරීම පිණිස එහෙම නැතිනම් ඒ දිට්ඨියෙන් දුරු වීම පිණිස තමයි මෙතනදී මේ ධර්මතාවය පූර්ණේ කරන්නට ඕනේ. එතනදී දිට්ඨිය කියන එක පිළිබඳව පැහැදිලි කරනවා මොන වගේ දිට්ඨියක් ප්‍රහාණය කිරීම පිණිසද ඒ දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද? ඒ දිට්ඨිය දුරු කර ගැනීම පිණිස කොහොමද කටයුතු කරන්න ඕනේ කියන එක පිළිබඳව මෙතනින් එහාට තියෙන කරුණු වලදී අපි අර්ථයන් පැහැදිලි කරගන්නට ඕනේ. අපිට සංයුක්ත නිකායේ කන්දක වර්ගයේ දිට්ඨි සංයුක්තයක් තියෙනවා. මේ දිට්ඨිය එහෙම නැතිනම් යම් කෙනෙකුගේ දිට්ඨියක් ඇති වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව දේශනා කරපු සූත්‍ර. එතකොට මෙතනදී ඒ තමම සූත්‍රය ගත්තාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආත්ම දිට්ඨිය එහෙම නැතිනම් කිස්මින් නොකෝ භික්කවේ සති කිං උපාදාය කිං අබිනිවාස එවං දිට්ඨි උපජ්ජති ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියලා පෙන්නනවා මම මගේ ඒ කියන්නේ මම මගේ ආත්මය කියන මෙන්න මේ දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද කියලා. රූපේකෝ භික්කවේ සති රූපං උපාදාය රූපං අබිනිවේස එවං දිට්ඨි උපජ්ජති. මෙන්න මෙතනදී පෙන්නනවා හරි පැහැදිලි අර්ථයක්. රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස තෙල මාගේ තෙල මම තෙල මාගේ ආත්මයයි මිබඳු දිට්ඨියක් උපදිනවා කියලා. එතකොට අතන දිට්ඨිය ප්‍රහාණය පිණිස එහෙම නැත්නම් දිට්ඨිගතයන්ගෙන් ප්‍රහාණය පිණිස අපි විදර්ශනා කළ යුතුයි කියලා පෙන්නනවා සූත්‍ර දේශනාවේදී. එතකොට එතන මේ දිට්ඨිය කියලා කියන තැන කොයි අර්ථයකින් පෙන්නනවද කියන එක අපිට මෙන්න මෙතනදී අර්ථය ගන්න පුළුවන්කම තියෙනවා. රූපය ඇති කල්හි රූපයකට පිවිස රූපය ඇසුරු කොටගෙන ඒ රූපය මම මගේ ආත්මය කියන හැඟීමෙන් යුක්තව ඒ රූපය තුලට බැසගෙන ඒ රූපය ඇසුරු කරනවා. අන්න දිට්ඨියකින් යුක්ත වෙනවා. එහෙමනම් මේ කය කියලා කියන්නේ සතර මහා ධාතුවෙන් සකස් වෙච්ච කයක්. එහෙම නැතිනම් අපිට තේරෙන අර්ථයකින් අපි මතක් කළොත් කනබුන ආහාරයෙන් සකස් වෙච්ච රූපයක් එහෙම නැතිනම් කයක් මේ තියෙන්නේ. මේ කෙස් ලොම් නිය දත් සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී මේ කුණප කොටස් 32ම පෝෂණය කරන්නේ අපි කනබුන ආහාරය. ඒ කනබුන ආහාරයට අනුරූපව ඒ රස ඕජාසාරය අරගෙන මේ කය මේ කෙස්ලොම් නියද සම්මස්නහර විදිහට පවත්වාගෙන යනවා සකස් කරලා දෙනවා. එතකොට මෙතනදී මේ රූපේ ඇති කල්ලි එහෙම නැතිනම් මේ කය කියලා අපි කතා කරන මේ රූප කොටස් ටික අපිට ඇති කල්හි කියලා කියන්නේ තියෙනවා කියන සංඥාව උපදනකොට. ඒ කියන්නේ ඇති කල්හි කියන අර්ථයේ තියෙන්නේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන යථාර්ථයේ කියන සිද්ධිය දකින්නකොට පවතින සිද්ධිය ගැන නෙමෙයි මේ කියන්නේ. හේතුඵල දහමක් වැටහෙන්නේ නැති කෙනෙකුට මේ කය ඇති බවටම ඉතුරු වෙලා තියෙනවා. මේ කතා කරන්නේ සාස්වතය ගැන. ඇති කියන අන්තය පිළිබඳව. මේ රූපය ඇති බවට ඉතුරු වෙලා තියෙනවා. මේ රූපය සදාකාලික එහෙම නැතිනම් මරණය වෙනකම්ම එක දිගටම පවතින එකම රූපයක් විදිහට නිත්‍ය සංඥාවෙන් යුක්ත වෙච්ච රූපයක් විදිහට පවතින අවස්ථාවක් තමයි රූපය ඇති කල්ලි කියලා කියන්නේ.
එහෙම රූපයක් තිබුණොත් තමයි ඒ රූපෙට බැස ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේ මේ රූපය ඇසුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ රූපය ඇති කල්හි රූපය ඇසුරු කරගෙන රූපයට පිවිස. මේ රූපය ඇති කල්හි රූපය ඇසුරු කරගෙන රූපයට බැසගත්තාම අන්න පුද්ගල හැඟීම ආත්මීය හැඟීමක් උපදිනවා, අත්වාද මට්ටමක් උපදිනවා. ඒ විදිහේ මේ කය ආත්මීය හැඟීමෙන් සත්පුද්ගල හැඟීමෙන් යුක්තව මේ කය කෙරෙහි නැඹුරු වෙනකොට අන්න අපි දිට්ඨියක් ඇති කරගත්තා. දිට්ඨිය කියලා කිව්වේ මෙතනදී වැරදි දැකීමක්. සත්පුද්ගල හැඟීම මේ රූපය තුලට පතිත කළාම, රූපය තුලට යොමු කළාම, ඒ රූපේම පුද්ගලයා කියන හැඟීමෙන් ඇසුරු කරන්න ගත්තාම මෙන්න මේ රූපෙම දැන් ආත්මීය හැඟීමෙන් පුද්ගලයෙක්ම වෙලා අපිට හම්බ වෙනවා. එතකොට අපිට ඔන්න මේ මම ඉන්නේ, මේ මගේ කෙනෙක්, එහෙම නැතිනම් මේ ආත්මයක්, එහෙම නැතිනම් අර ඉන්නේ අහවල් කෙනා, අර අහවල් කෙනා, මේ අහවල් අය, මේ යාළුවෝ, මේ ඥාති පිරිස ආදී වශයෙන් අපිට සත්පුද්ගල හැඟීමෙන් මේ සතර මහා ධාතුවෙන් සකස් වෙච්ච, එහෙම නැතිනම් කන බොන ආහාරයෙන් සකස් වෙච්ච මේ කුණප කොටස් 32කින් යුක්ත වෙච්ච මේ ශරීරය වෙන් කරන්න පුළුවන්කම තියෙනවා. කන බොන ආහාරයෙන් හැදිච්ච, එහෙම නැතිනම් සතර මහා ධාතුවෙන් සකස් වුණ මේ කය මම වෙලා, මේ කය මගේ වෙලා, ඒ වගේම සතර මහා ධාතුවෙන් එහෙම නැතිනම් කන බොන ආහාරයෙන් සකස් වෙච්ච කුණප කොටස් 32ක් තවත් කෙනෙක් වෙලා, ඒ කෙනා අපිට ඇසුරු කරන විදිහට යම් ඥාතිත්වයකින් හෝ හිතවත්කමකින් හෝ අපිට ඒ කෙනෙක් වෙලා. එහෙමනම් මෙතන රූපයේ පිළිබඳව අපිට අපේ මානසික මට්ටමේ ඇති කරගත්ත මෙන්න මේ දිට්ඨිය නිසායි අපිට මේ රූපය සත්ව පුද්ගල හැඟීමෙන් යුක්ත වූ පුද්ගල භාවයෙන් දකිනවා කියන මානසික මට්ටමක් උපදින්නේ. එහෙමනම් අපිට මේක වෙන් කරන්න වෙනවා. රූපේ යථා ස්වභාවය යථා පරිදි පෙන්වලා දෙන්න. ඒ වගේ රූපයක් අරඹය මානසික පැත්තෙන් තමයි මේ පුද්ගල හැඟීම කෙලෙසයකට ඇති වුනේ කියන එක වෙන් කරලා පෙන්වන්න ඕන නිසා තමයි ඔබට මම ගිය වැඩසටහන අවසානයේදී ප්‍රායෝගිකව කරන්න පොඩි වැඩක් පැවරුවා. ඒ ප්‍රායෝගිකව කරන්නට දුන්න වැඩ කටයුත්ත තමයි ඇහැට රූපයක් පෙනෙනකොට මේ රූප ස්වභාවය පිළිබඳව හිතලා ඒ පේන රූපය අරඹය හිතින් නේද මෙහෙම හිතෙන්නේ, හිතට නේද මෙහෙම හිතෙන්නේ කියලා පේන දේ අරඹය හිතන දේ කියලා මේ දෙක දෙපැත්තට පොඩ්ඩක් වෙන් කරන්න උත්සාහවත් වෙන්න කියලා ඔබට මතක් කළා. ඒක පේන දේ අරඹය විතරක්ම නොවුනත් ඇහෙන දේ අරඹය නහයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශය ආදී මේ විදිහට මේ ආයතනයන්ගේ ස්වභාවය හොඳට බලන්න කියලා ඔබට මතක් කළා. ඒක අර වැඩි දුර කරන්න ඕන නිසා මං ඇහැට පේන රූපය අරඹය තමයි ඔබට පැහැදිලි කළේ. නමුත් පහසුවේ ඇති අයට ඒ ආයතන පිළිබඳව කරන්න පුළුවන්කම ලැබෙන්නේ නැති කියලා හිතනවා. එහෙම කරගත්ත කෙනෙකුට මම මේ කියන අර්ථය හොඳටම ඔබට පැහැදිලි වෙනවා. මොකද මේ විදිහට දෙපැත්තට වෙන් කරගත්තාම තමයි අපිට මේ ආධ්‍යාත්මික බාහිර කියන සිද්ධි දෙකේ ගැඹුරෙම අර්ථයට අපේ නුවණ ගේන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ බාහිර රූපය එහෙම නැතිනම් අපිට වර්තමානයේ අද සරලව ගත්තොත් ඕලාරික මට්ටමින් ගත්තොත් මේ බාහිර එහෙම නැතිනම් මේ කය ආධ්‍යාත්මික වශයෙන් සලකලා මේ කයට බාහිරින් තියෙන අනිත් සියලුම රූප බාහිර කියන තැනකින් සලකලා ඒද සත්පුද්ගල හැඟීමෙන් යුතු රූපයන් පිළිබඳව සත්පුද්ගල හැඟීමක් උපදවන රූපයන් පිළිබඳවයි අපි මේ කොටස් වෙන වෙනම වෙන් කරලා බලලා
රූපේ තුල අන්තර්ගත වෙච්ච මේ යථාර්ථයේ තේරුම් ගන්නට උත්සාහවත් වෙන්නේ. නමුත් අපිට මෙතනදී විදර්ශනා කරනකොට පැහැදිලි කරන්නේ නැහැ අවිඥානික අචේතනික වස්තුන් පිළිබඳව වෙන් කළා බලන්න කියලා. එතනදී මම ඔබට උදාහරණයක් පෙන්නන්නම්. ගහක් අරගෙන මේ ගහේ පොතු ටික ගලවන්න, එලේ අරටුව, එහෙම නැතිනම් කොළ, මල්, ගෙඩි, මුල් ආදී මේ එක එක කෑල්ලක් ගානේ ගලව බලන්න කියලා අපිට මේ ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න, ඒ පිළිබඳව විදර්ශනා කරන්න මෙතනදී අපිට අර්ථය සපයන්නේ නැහැ. ඊට හේතුව තමයි අපිට සත්ව පුද්ගල හැඟීම, එහෙම නැතිනම් අර කියන මොලින් මතක් කළ විදිහට දිට්ඨියක් උපදින්නේ, වැරදි විදිහේ දැකීමක් උපදින්නේ ප්‍රබලවම අපිට මෙන්න මේ සත්ව පුද්ගල හැඟීම පතිත කරන්න පුළුවන් රූප ස්වභාවය පිළිබඳවයි. සත්වයේ පුද්ගලයෙක් කියන හැඟීම පතිත කරවන්න පුළුවන් වූ රූපේ තමයි මේ කෙස්ලොම් නියද සම්මස්නහර ඇට මිදුළු ආදී කියන මේ කුණුප කොටස් වලින් යුක්ත වෙන්නේ. එහෙමනම් අපිට දිට්ඨියේ පිරිසුදුභාවය ඇති කරවීම පිණිස, දිට්ඨිය ප්‍රහාණය කිරීම පිණිස, ආත්මීය හැඟීම දුරු කර ගැනීම පිණිස අපි විදර්ශනා කළ යුතු වෙනවා. එහෙමනම් විදර්ශනා කරනකොට අපිට ආත්මීය හැඟීම පතිත වෙලා තියෙන රූපයෙන් තමයි යථාර්ථයේ පෙන්නලා ඒ කෙලෙසය ගිවා දමන්නට ඕන කරන්නේ. ඒ වගේම තමයි මේ රූපේ ගැන විතරක් අපි කතා කළේ කායානුපස්සනාවට ඇතුළත් වෙන නිසා. වේදනානුපස්සනාවෙදිත් අපි කතා කරනවා වේදනාව කෙරෙහි පුද්ගල භාවය උපදිනවා. ඒ වගේම සංඥාව කෙරෙහි, සංකාරය, විඥානය කෙරෙහි පුද්ගල භාවය උපදිනවා. ඒ චිත්තානුපස්සනාවෙදි, ධම්මානුපස්සනාවෙදි අපි තවදුරටත් මේ පිළිබඳව බෙදලා පෙන්නලා කතා කරනවා. එතකොට මේ ආධ්‍යාත්මික බාහිර වශයෙන් බලන්නේ අපිට යම් ආකාරයකින් පුද්ගල භාවයේ පතිත කරන්න පුළුවන් වූ රූප ස්වභාවයක් ආධ්‍යාත්මිකව හෝ වේවා බාහිරෙන් හෝ වේවා පවතිනවා නම් ඒ පවතින සියලුම රූපයන් වල යථා ස්වභාවය, පවතින හැබෑම ස්වરૂපය අවබෝධ කර ගැනීම පිණිස. මොකද මෙතනදී විදර්ශනාව කියලා කියන්නේ ප්‍රඥාවට අයිති කොටස. සමතය කියලා කියන්නේ සමාධියට අයිති කොටස. එහෙමනම් සමත කොටසෙන් හිත වඩ විදර්ශනා නුවණකින් මේ යථාර්ථ ස්වභාවය පෙන්වලා දෙන්නට ඕනේ, ඔප්පු කරලා දෙන්නට ඕනේ. මේ කයේ අනාත්මී වූ කොටස් ටිකක් තියෙන්නේ. කෙස් ටික සත්වයක් හෝ පුද්ගලයෙක් වෙන්නේ නැහැ. අපි මේක නෑ කියලා වචනේ භාවිතා නොකර මේ කෙස් ටික සත්වයක් පුද්ගලයෙක් වෙනවද කියන එක පිළිබඳව විමසලා බලන්නට වටිනවා. ඒ කෙස් ටික හැදුනේ කොහොමද? ඒ කෙස් ටික පවතින්නේ කොහොමද? පවතිනකොට මේ කෙස් ටිකට සිද්ධ වෙන වෙනස් වීම මොනවද? ඒ කෙස් ටික නැති වෙලා යන්නේ කොහොමද? ලොම් ටික, නිය ටික, දත් ටික, සම මස් නහර ඇට මිදුළු ආදී මේ කුණුප සියල්ලම ගත්තාම මේ සියල්ලම පවතින්නට, එහෙම නැතිනම් හට ගන්නට හේතු උනේ කන බොන ආහාරයෙන්. හැබැයි කන බොන ආහාරයේ විතරක්ම නෙමෙයි මේකට ප්‍රධානම හේතුව උනේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, දේශනා කරන්නට යෙදුනා මේ කුණුප ටික, එහෙම නැතිනම් මේ කයක් උරුම වෙන්නට හේතු වුණා පෙර ජීවිතයේ අවිද්‍යාව, ඒ වගේම සිද්ධ කරන ලද කර්මය, ඒ වගේම ඇති කරගත්තා වූ තණ්හාව. අවිද්‍යාවෙන්, කර්මයෙන්, තණ්හාවෙන් තමයි මේ කය හදන්නට අවශ්‍ය කරන පිඹුරුපත් සියල්ල සකස් කරන්නේ. ඒ හදාගත්ත පිඹුරුපත් වලට අනුරූපව මේ කය නිර්මාණය කිරීම සඳහා උපස්ථාන කටයුතු, එහෙම නැතිනම් උදව් කළේ, උපකාර කළේ, දායකත්වයක් සැපෙව්වේ අපි කන බොන ආහාරය.
ඒ නිසා මේ කයේ යම් පැවැත්මක් පවත්වාගෙන යන්න ඉදිරි පැවැත්මකට යම් රුකුලක් දායකත්වයක් ලබා දෙනවා නම් ඒ ලබා දෙන්නේ මේ කනබුන ආහාරය. එහෙමනම් අපිට අද වර්තමානයේ දකින්නට තියෙන්නේ කනබුන ආහාරයේ පැත්තේ. ඒ නිසායි මේ ආහාර පරයයන් පවා මේ කයට පෙන්වන්නේ කබලින්කාර ආහාරයෙන් තමයි මේ රූපය හැදෙන්නේ කියලා. අපි කනබුන ආහාරය තමයි මේ කය වර්ධනය කරන්නේ පවත්වාගෙන යන්නේ. එහෙමනම් අපි කාපු බීපු දේවල් අනාත්මී වූ දේවල් සත්ත්ව පුද්ගලයකින් තොර වෙච්ච අනාත්මී වූ ආහාර එහෙම නැතිනම් රසෝචාව මේ කයට ලබා දීලා ඒ කයේ කෙස්ලොම් නියද සම්මස්නහර ඇට මිදුළු ආදී මේ කුණප කොටස් සකස් වෙනවා. එහෙමනම් අපිට අනාත්මී වූ රූපය අනාත්මී වූ රූපයක්ම විදිහට යථාර්ථයෙන්ම දකින්නට නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ රූපය අනාත්මී වූ රූපයක්. ආත්මයක් කියන එක මේ රූපෙට කිසිදු සම්බන්ධකමක් කිසිදු අදාළත්වයක් නැහැ. අනාත්මී වූ රූපයක් අරබයා ආත්මී බවක් ඇති වුණා නම් ඇති උනේ කොහොමද කියන එක පිළිබඳව ඒ තමම සූත්‍රයේදී මම අර මුලින් මතක් කළ විදිහට ඒදි පැහැදිලි කරනවා රූපය ඇති කල්හි රූපය ඇසුරු කරගෙන රූපයට පිවිස මගේය එහෙම නැත්නම් මමය මගේ ආත්මය කියන හැඟීමෙන් මේ රූපය ඇසුරු කරනකොට ඔන්න දිට්ඨියක් උපදිනවා. ඒ දිට්ඨියෙන් යුක්ත වෙනකොට මේ රූපය දැන් ආත්මී ස්වરૂපයෙන්ම පුද්ගල හැඟීමෙන් පුද්ගලයෙක්ම වෙලා පුද්ගලයෙකුගෙම වෙලා දැන් එතකොට අනාත්මී වූ රූපයක් ආත්මී බවට පත් උනේ කොහොමද? රූපය ඇති කල්හි රූපය ඇසුරු කරගෙන එහෙම නැතිනම් රූපයට පිවිසිලා මම මගේ ආත්මය කියන හැඟීමෙන් මේ රූපය ඇසුරු කරපු නිසා. එහෙමනම් ඔන්න අපිට දැන් උත්තරයකුත් තියෙනවා ප්‍රශ්නිකුත් තියෙනවා. උත්තරේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා අනාත්මී වූ රූපයක් කියන තැන කියනවා. මේ රූපය අනාත්මයි. අනාත්මී වූ රූපයකට ආත්මී හැඟීම ඇති වුණේ කොහොමද? රූපය ඇති කල්හි රූපය ඇසුරු කරගෙන රූපයට පිවිසිලා මම මගේ ආත්මය කියන හැඟීමෙන් මේ රූපය ඇසුරු කරපු නිසා. එහෙමනම් ප්‍රශ්නේ තමයි අද අපිට සත්ව පුද්ගල මට්ටමින් අපි විඳින දුකක් තියෙනවා නම් ආත්මී හැඟීමෙන් අපි විඳින සියලුම දුක් ටික ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන මේ සංසාරිකව අපි විඳින සියලුම දුක ඇති වෙන්නට හේතු වුණේ මෙන්න මේ කියන යථාර්ථය නොදැක්ක නිසා අවිද්‍යාවෙන් වැහුණා. ඒ විතරක් නෙමෙයි අවිද්‍යාවෙන් වැහුණාම තණ්හාවෙන් බැඳෙනවා. තණ්හාවෙන් බැඳුනහම සංසාරික මහ විශාල දුකකට උරුමකම් කියන්නට හේතු වෙනවා. එතකොට අපි මෙතනදී එහෙමනම් අර්ථය තේරුම් ගන්නට ඕනේ වටහා ගන්නට ඕනේ ඒ කුමක්ද? අනාත්මී වූ රූපයක ආත්මී හැඟීම ඇසුරු කරන්නට ඉඩ දුන්න නිසාමයි අපිට මේ සියලුම දුක් ටික හදා ගන්න පුළුවන්කම තිබුණේ. කය මුල් කරගෙන සත්පුද්ගල හැඟීමෙන් යම්තාක් අපි දුක් විඳිනවා නම් ඒ විඳින සියලුම දුක් වලට කය මුල් කරගෙන ආත්මී හැඟීම ඒ තුලට යොමු වෙච්ච නිසාමයි ඒ දුක් ටික තියෙන්නේ. එහෙමනම් මේ කයේ යථාර්ථය කයේ ස්වභාවය වෙන් කරලා හඳුනා ගන්නට මේ කය හේතුන්ගෙන් හටගන්න හැටි දකින්නට ඕනේ. හේතු නිසා හටගන්න හැටි දැකලා ඒ හේතු ධර්මයන් පවතිනකොට ඒ රූපේ පැවැත්මක් තිබෙනවා නම්
ඒද වෙනස් වෙමින් පවතින ස්වභාවයෙන් යුක්තයි. ඒ පැවැත්ම දැකලා ඒ වගේම හේතු ටික නැති වෙනකොට ඉතුරු නැතුවම නැති වෙනවා කියන යථාර්ථයක් පවතිනවා. මෙන්න මේ යථා ස්වභාවය හොඳට තේරුම් ගන්නට තමයි ආධ්‍යාත්මික බාහිර වශයෙන් වෙන් කරලා මේ රූප ස්වභාවය ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දේශනා කළේ සමුදය ධම්මානුපස්සීවා. යමක් සමුදය ධම්මානු හේතුන් නිසා හටගන්නේ කොහොමද කියලා දකින්න කියනවා. සමුදය ධම්මානුපස්සීවා. වය ධම්මානුපස්සීවා. හේතු නැති වෙනකොට නැති වෙන්නේ කොහොමද කියලා දකින්න කිව්වා. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන්නේ කොහොමද කියලා බලනවා. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එහෙමනම් ඉස්සල්ලා කියනවා හේතු නිසා හටගන්න හැටි දකින්න. හේතු නැති වෙනකොට නැති වෙන හැටි දකින්න. ඊළඟට තුන්වෙනි කාරණේදී පෙන්නනවා හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන මේ දෙකම එකට බලන්න. එහෙමනම් මේ කයේ ස්වභාවය හේතු නිසා හටගත් ස්වභාවයකින් යුක්තයි. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා නම් රූපේ ඇති බවට ඉතුරු වෙන්නේ නැහැ. රූපේ ඇති බවට ඉතුරු වෙන්නේ නැහැ කියලා කියන්නේ සදාතනික පවතින රූපයක් විදිහට. එහෙම නැතිනම් මේක පවතින යථාර්ථය නොදකින නිසා හැබෑවටම පවතින දෙයක් විදිහටයි දකින්නේ. නමුත් මෙතන තියෙනවා සතර මහා ධාතු නිසා හටගත්ත සතර මහා ධාතුව නිසා පවතින සතර මහා ධාතුව යම් වෙනස් වීම වලට ලක් වෙනවා නම් ඒ වෙනස් වීමත් මේ රූපෙට දැනෙන ඒ රූපයෙන් පිළිඹු වෙන ඒ සතර මහා ධාතුවේ බිඳ වැටීමෙන් මේ රූපයේ බිඳ වැටෙන ස්වභාවයක්. ඒ නිසා පවතිනවා එහෙම නැතිනම් ඇති බවට හම්බ වෙන්නේ නැහැ. අපිට හම්බ වෙන්න ඕනේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන ධර්මතාවයක්. රූපේ ඇති බවට හම්බ වුණොත් මෙතන මේ ඇති බවට කියලා වචනේ සඳහන් කරන්නේ සාස්වතවාදයෙන් ගත්තාම සදාකල් පවතින රූපයක් හැටියට. එහෙම නැතිනම් දිගටම තියෙන එකම රූපයක් හැටියට හම්බ වෙනවා. ඒකයි රූපේ ඇති කල්ලි කියලා කිව්වේ. එතනදී ඇති කල්ලි කියන අදහසෙන් මේ රූපේ අපිට හම්බ වෙලා තියෙනවා. අපි ඉපදිච්ච දවසේ ඉඳන් අද දවස වෙනකම්ම මේ රූපය යම් යම් වෙනස් වීම් ගණනාවකට ලක් වෙලා වෙනස් වෙමින් පවතිනවා. ඒ ඇති වෙච්ච හේතුව නැති වෙලා ඒ හේතුව නිසා පැවතුන ධර්මතාවයක් තිබුණා නම් ඒක වෙනස් වෙලා ආය අලුතෙන් හේතු ටිකක් හට ගන්නවා. ඒ හටගත්ත හේතු වල හැටියටයි ආපහු පිළිඹු වෙලා තියෙන්නේ. මේ විදිහට නිරන්තරයෙන් අලුතෙන් හේතු නිසා හට ගන්නවා හේතු නැති වෙනකොට නැති වෙනවා කියන කාරණයක් දිගින් දිගටම සිද්ධ වෙනවා. හැබැයි අපිට හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන මේ යථාර්ථය නොතේරුණත් හැබැයි අපිට පේන එකක් තියෙනවා විපරිණාමයටපත් වෙනවා. එහෙම නැතිනම් වෙනස් වීමකට ලක් වෙනවා පේනවා. පුංචිම කාලේ තිබුණ රූපයක් පින්තූරයක් අරගෙන බලන්න. අවුරුදු 10 දී අරගෙන බලන්න. අවුරුදු 15 දී 20 දී අරගෙන බලන්න. මේ රූපේ වේගෙන් වෙනස් වෙලා. හැබැයි මේ වේගෙන් වෙනස් වෙච්ච බව අපිට තේරුනේ නැහැ. ඒ හටගන්න රූපේ ඇති බවටම ඉතුරු කරගත්තාම ඒ රූපෙම ආත්මීය හැඟීමෙන් පුද්ගල ස්වභාවයෙන් අපි ඒ රූපය ඇසුරු කරගෙන තියෙනවා. ඒ නිසා හැම දවසෙම අලුත් වෙන රූපයක් වෙනස් වෙන රූපයක් අරබයා පුද්ගල හැඟීම නිරන්තරයෙන් මේ රූපෙට පතිත කරලා දවස ගානේ එහෙම නැතිනම් මොහොතක් ගානේ මේ රූප කෙරෙහි පුද්ගල හැඟීම පතිත කරවපු නිසායි අපිට මේ රූපය ඇති බවට ඉතුරු වුනේ. ඒ රූපය ඇති බවට ඉතුරු වෙච්ච නිසා තමයි අතීතේ ඉඳන් මේ වෙනකන් ආව පුද්ගලයෙක් ආවා කියන හැඟීම අපිට තියෙන්නේ. තව අනාගතයට යන මේ රූපේ දිගටම යම් පවතිනවා නම් ඒ පවතින තාක්කල් අපිට රූපේ ඇති බවට හම්බ වෙලා තියෙන නිසා මේ ආත්මී හැඟීම මේ දිට්ඨිය මේ රූපෙට පතිත කරගෙන ඉදිරියටත් යන්න පුළුවන්කම තියෙනවා. සසර ගමන අපි ආවේ ওই විදිහට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සසර ගමන ලෙහන වැඩපිළිවෙල තමයි මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ කායානුපස්සනාවෙන් මේ රූපේ පිළිබඳව යථාර්ථයේ තේරුම් ගන්න කියලා දේශනා කළේ. ඒ නිසා අපි විදර්ශනා කරනකොට
සමතේදී හිතේ නීවරණයන් දුරු කරලා යටපත් කරලා හිත බොහෝ ශක්තිමත් කරගෙන හිත බොහෝම තැන්පත් කරගෙන මෙන්න මේ කියන දෙපැත්තට වෙන් කරගන්න වෙනවා. නාම ධර්ම රූප ධර්ම දෙක දෙපැත්තට වෙන් කරලා ඒ වෙන් කරගත්ත රූප ධර්මයන් ප්‍රකට කරගෙන මොකද කායානුපස්සනාවේදී අපිට බලන්න තියෙන රූප ධර්මයන් පිළිබඳව. හැබැයි මතක තියාගන්නට ඕන කාරණයක් මෙතනදී තියෙනවා. ඒ තමයි මේ රූපේ කොයිම වෙලාවකවත් කෙලෙස් නෙමෙයි. රූපේ තුල කොයිම වෙලාවකවත් කෙලෙස් නැහැ පිරිසුදු කරා. එහෙමනම් කායානුපස්සනාවෙන් කරලා තියෙන්නේ කයේ ඇත්ත ඇති හැටියට පෙන්නලා දෙනවා. කය කෙරෙහි නැඹුරු වෙච්ච මානසික මට්ටමේ තියෙන කෙලෙස්ය දුරු වෙන්න. කෙලෙස් ටික තියෙන මානසික පැත්තේ. හැබැයි මේ මානසික පැත්තේ තියෙන කෙලෙස්යේ පතිත වෙලා තියෙන්නේ රූපේ පැත්තට. ඒ නිසා රූපේ පැත්තට දැන් කෙලෙස්යේ පතිත කරන්න බැරි වෙන විදිහට කෙලෙස්යේ පැත්තට යොමු කරලා බලන්න බැරි වෙන විදිහට රූපේ ඇත්තටම පවතින යථාර්ථය පෙන්වපුවාම කෙලෙස්යට මේ රූපයත් එක්ක කරන ගනුදෙනුව නතර කරන්න පුළුවන් නුවණක් උපදිනවා. අන්න ඒ නුවණ උපදිනකම් මේ කමටහන වැඩි යුතුයි කියලා පැහැදිලි කරනවා. ඉතින් ඒ නිසා අද දවසට මේ පිළිබඳව මතක් කරන්නට තිබෙන කෙටි කාරණාව තමයි මාද මතක් කළේ. එතනදී නැවත වතාවක් ඔබට සිහිපත් කළොත් ඒ අර්ථය ආධ්‍යාත්මික බාහිර වශයෙන් අපි බලනකොට අපිට අභිධර්ම පිටකයේදී පැහැදිලි කරනවා මේ කයේ කුණප කොටස් ටික බලන්න කියලා. ඒකෙදිත් ඔබට විශේෂයෙන් මතක් කරන්නට ඕනේ නැවත සිහිපත් කිරීමේදී මේ කාරණය බොහෝම වටිනවා. ඒ තමයි මේ මගේ කෙස්, මගේ ලොම්, මගේ නිය, මගේ දත්, මගේ සම, මගේ නහර කියන සත්පුද්ගල හැඟීමෙන් මේ රූපේ සිහිපත් කරන්න එපා. මොකද වෙන්නට ඕනේ අර්ථය තමයි සත්පුද්ගල හැඟීම දුරු වෙන්නටයි ඕනේ. ආත්මී සංඥාව එහෙම නැතිනම් ආත්ම දිට්ඨිය දුරු වෙන විදිහටයි මේ රූපේ දිහා බලන්නට ඕනේ. ඒ නිසා මේ කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී විදිහට මේ කුණුපයන් තමන්ගේ හෝ අන් අයගේ හෝ සිහිපත් කරනකොට සිහිපත් වෙන්නට ඕනේ මෙහෙම කෙස් ටිකක් ලොම් ටිකක් නිය ටිකක් සම්මස්නහර දත් ආදී මේ කුණුප ටිකක් තියෙන තැනක නේද පුද්ගල හැඟීම මානසිකව ඉපදුනේ කියන එක දකින්නට ඕනේ. මොකද මේ කෙස්ලොම් නියද සම්මස්නහරවල පුද්ගලයෙක් ඉන්න හින්දා මට පුද්ගලයෙක් පෙනුණා නෙමෙයි. කෙස්ලොම් නියද සම්මස්නහර ටික පුද්ගල හැඟීමකින් ඇසුරු කරපු නිසා, එහෙම නැතිනම් දික්තියකින් ඇසුරු කරපු නිසා, කෙලෙසයකින් ඇසුරු කරපු නිසා, අවිද්‍යාවෙන් වැහුණු නිසා තමයි ඒ කෙස්ලොම් නියද සම්මස්නහර ටික සත්වයේ පුද්ගලයෙක් උනේ. ඒක තමන්ගේ රූපය තුල බැලුවත් එහෙමයි, අන් අයගේ රූප තුල බැලුවත් ඒ විදිහමයි. එතනදී වෙලා තියෙන්නේ කෙස්ලොම් නියද සම්මස්නහර ටිකක් තියෙන තැනක මම මගේ ආත්මය කියන හැඟීමෙන් ඒ රූපයට පතිත වුණාම ඒ කෙස්ලොම් නියද සම්මස්නහර ටික තමන්ම වෙලා, තමන්ගෙම වෙලා, තමන්ගේ ආත්මයම වෙලා. එහෙම නැතිනම් තව කෙනෙක්, එහෙම නැතිනම් තව කෙස්ලොම් නියද සම්මස්නහර ටිකක් තියා දැක්කාම ඒක පුද්ගල හැඟීමෙන් දිට්ඨියකින් යුක්තව බලපුවාම ඒ කෙස්ලොම් නියද සම්මස්නහර ටික තව කෙනෙක්ම වෙලා, තව කෙනෙකුගෙම වෙලා, තව කෙනෙක්ගේ ආත්මයක්ම වෙලා. මෙන්න මේක දුරු කිරීම පිණිසයි රූපේ තුල තියෙන යථාර්ථය දකින්නට අපිට මේ කායානුපස්සනාවේ කමඨහන පෙන්වන්නේ. එතනදී ආනාපාන සති භාවනාව භාවිතා කරන්නේ සමත කර්මස්ථානයක් හැටියට හිතේ පවතින නීවරණ ධර්මයන් දුරු කර ගැනීම පිණිස සමත කර්මස්ථානයක් වඩලා ඊට පසුව ආධ්‍යාත්මික බාහිර වශයෙන් සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා කියන විදිහට ආධ්‍යාත්මික බාහිරව වෙන් කරලා හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ස්වභාවය තේරුම් ගන්නට විදර්ශනා කළ යුතුයි කියන එක මෙතනදී නැවත වතාවක් ඔබට පැහැදිලි කරනවා. ඉතින් අදට નિયમિત එහෙම නැතිනම් පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන දහම් කරුණ මෙතනකින් સમાપ્ત කරනවා. ඉතින් ඔබට එදා කරන්නට දුන්න ප්‍රායෝගික වැඩ කටයුත්තට අද තවත් අලුතෙන් එකතු කරනවා. ඒ තමයි මේ ඇහැට පේන රූපයේ රූප ස්වභාවය දැන් ටිකක් අපි විමසලා බලනවා. එදා මම විමසන්න කිව්වේ නෑ. එදා මම මතක් කළේ ඇහැට පේන රූපය ආරම්භය හිතන නේද මෙහෙම හිතෙන්නේ කියලා මේ දෙපැත්ත වෙන් කරන්න කියන එක විතරයි ඔබට මතක් කළේ.
අද ඔබට මතක් කරනවා ඇහැට පේන රූපය ආරම්භය විශේෂයෙන්ම සත්පුද්ගල හැඟීම් උපදින රූප ආරම්භය ඒ ඇහැට පේන රූපයේ තුල අන්තර්ගත වෙලා තියෙන්නේ සතර මහා ධාතුවෙන් සකස් වුණ කෙස් ලොම් නියද සම්මස්නහර ඇට මිදුළු ආදී කියලා අපිට පුළුවන් විදියට මේ කුණුප ටිකෙන් යුක්තයි නේද කියලා සිහි කරන්න. එහෙම පේන රූපයක් ආරම්භය හිතට නේද මෙහෙම හිතෙන්නේ ආත්මී හැඟීමක් සත්වයක් පුද්ගලයෙක් කියලා හිතට නේද හිතෙන්නේ කියලා ආපහු අර ක්‍රමවේදය අපි ටිකක් විමසලා බලන්න පුළුවන්කම ඇති වෙනවා. ඒ නිසා අදින් එළඹෙන මේ ඉදිරි සතිය තුල ඔබට අවස්ථාව තිබෙනවා මේ ඇහැට පේන රූපයේ පිළිබඳව මොකට විමසලා බලලා රූපයේ සතර මහා ධාතුවෙන් සකස් වෙලා තියෙන කෙස් ලොම් නියදත් සම්මස්නහර ඇට මිදුළු වලින් යුක්තයි නේද කියන එකේ රූපේ යථාර්ථය පැහැදිලි කරලා දෙන්න. ඊට අතිරේකව එහෙම තියෙන රූපයක් ආරම්භය තමයි මේ මනසෙන් එහෙම නැතිනම් නාම ධර්ම ටිකෙන් එහෙම නැතිනම් අපේ හිතෙන් සත්පුද්ගල හැඟීමෙන් ඒ රූපෙ දිහා බලලා ඒ රූපෙට නැඹුරු වෙලා ඒ රූපය ඇසුරු කරලා තියෙන්නේ කියන එක වෙන් කරගන්න උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. මොකද මේ මානසික පැත්තේ තියෙන කාරණේ අපි ඊළඟට ඒ වේදනානුචිත්තානු ධම්මානුපස්සනාවලදී විසඳ ගන්න පුළුවන්කම තියෙනවා. දැනට අපිට ප්‍රශ්නේ විසඳන්න අපි කායානුපස්සනාව ගැන කතා කරන නිසා දැනට අපිට අවධානය යොමු කරන්නට තියෙනවා මේ බහැර රූපය පිළිබඳව. මේ කෙස්ලොම් නියද සම්මස්නහර වලින් යුක්ත මේ රූපය පිළිබඳව තියෙන යථාර්ථය තේරුම් ගැනීමටයි මේ කායානුපස්සනාව තියෙන්නේ. ඒ නිසා රූපස්කන්ධය පිළිබඳව අවබෝධ කර ගැනීමට කායානුපස්සනාවත් වේදනානුපස්සනාව පිළිබඳව වේදනා ස්කන්ධය පිළිබඳව අවබෝධයට වේදනානුපස්සනාවත් විඥානස්කන්ධය පිළිබඳව අවබෝධයට චිත්තානුපස්සනාවත් සංඥා සංකාර ස්කන්ධය පිළිබඳව අවබෝධයට ධම්මානුපස්සනාවත් කියන මේ අනුපස්සනා හතර විදර්ශනා කරන්නේ කොහොමද කියන එක අපි ඉදිරියවලදී කතා කරමු. ඉතින් අදට ඒ පිළිබඳව පැහැදිලි කරමින් දේශනාව මෙතකින් සමාප්ත කරනවා. අහන්නට මේ කතා කරපු කාරණාව සම්බන්ධයෙන් පමණක් යම් ගැටලුවක් තිබෙනවා නම් ඔබට අහන්න අවස්ථාව තිබෙනවා. හොඳයි, තෙරුවන් සරණයි. කාට හරි ගැටලු ප්‍රශ්න තියෙනවා නම් දැන් අවස්ථාව යොමු කරන්න. අත උස්සලා වෙනදා වගේ ප්‍රශ්න යොමු කරන්න. එතකොට ලකල් මල්ලි මේ අන්මියුට් කරයි. සමන්තේ මහත්මියට අන්මියුට් කරලා ප්‍රශ්න යොමු කරන්න පුළුවන් කාරණේකව. අවසරයි ස්වාමීන් වහන්සේ. සනසාර දෙතිස් කුණපේ අනිත්‍ය බලනවා නම් සත්පුද්ගල භාවය නැති කරගන්න බලනවා නම් අපි කියමු උදාහරණයකට හිසකෙස් ගත්තයි කියලා. ඒක එතකොට අර තවත් විදිහක් තියෙනවාද අපිට ඒක විදර්ශනාවට වැටෙනවද දන්නේ නැහැ. හැඩය, වර්ණය, ගඳ සුවඳ, පිළිකුල සහ පිහිටා ඇති ආකාරයට බලන්න කියලා කියනවා ස්වාමීන් වහන්සේ. ඒකක් අනිත් පැත්තේ ස්වාමීන් වහන්සේ සත්පුද්ගල භාවය දුරු කිරීමට ඒ කියන්නේ දෙතිස් කුණපය විදර්ශනා කරනවා කියලා කිව්වේ දෙතිස් කුණපය කොහොමද ස්වාමීන් වහන්සේ විදර්ශනා කරන්නේ? සතර මහා ධාතුන් අරගෙනද නැත්නම් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ රූපය ඇතිවීමට හේතු අවිද්‍යාව, කර්මය, තණ්හාව, ආහාර යන ඒ මාර්ගයෙන්ද විදර්ශනාව කළ යුත්තේ? ඔව්, එතනදී අවස්ථා ගණනාවක්ම තියෙයි. අපිට ඉදිරියේදී ඒ ටිකත් අපි කතා කරමු. එතනදී දැන් ඔය ඔබතුමා කිව්ව ආකාර එකක්වත් වැරදි නැහැ. හැබැයි වෙන්න ඕන එකම අර්ථය තමයි අපි එහෙම මෙනෙහි කරනකොට ඒ කියන්නේ හැම වෙලෙම මේක නුවණක තියාගන්න වෙනවා. ඒ කියන්නේ සත්වයක් පුද්ගලයෙක් ඉන්නවා මේ කෙස්වල, ඒ ඉන්න සත්වයා පුද්ගලයා මේ කෙස්වලින් අයින් කරන්නවා කියන අදහසින් බලන්න එපා. මොකද ඒ කියන්නේ සත්වයක් පුද්ගලයෙක් නැති තැනකයි සත්පුද්ගල හැඟීම අපිට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ හැඟීම මේ සත්පුද්ගල හැඟීම
කෙස්ලොම් නියදත් වලට පතිත වෙන්න දෙන්නේ නැතුව කෙස්වල ඇත්ත පෙන්වන එකයි කරන්න ඕන. ඒ නිසා ඒ කියන්නේ කෙස්වල ස්වභාවය ඒකේ ගඳ සුවඳ වෙන්න පුළුවන්, වර්ණය වෙන්න පුළුවන්, හැඩය වෙන්න පුළුවන්, ඒක ඇති වෙන්නේ කොහොමද වෙන්න පුළුවන්, ඒක නැති වෙන්නේ කොහොමද වෙන්න පුළුවන්. මේ විදිහට අපිට විවිධ විදිහට මේක පෙන්වන්න ඕනේ අර්ථය එන්න ඕනේ අපේ මේ හිතේ ඇති වෙන පුද්ගල හැඟීම මේ කෙස් දිහා පතිත කරන්න බැරි වෙන විදිහට. කෙනෙක් හෝ කෙනෙක්ගේ කියන හැඟීම දුරු වීම ඇති වෙන විදිහට තමයි මේකේ ඇත්ත පෙන්වන්න ඕනේ. ඒ ඇත්ත පෙන්වන එකට තමයි විදර්ශනාව කියන්නේ. ඒක අවිද්‍යා කර්ම තණ්හා ආහාර වශයෙන් පෙන්වන්න පුළුවන්. සතර මහා ධාතු නිසා සකස් වෙච්ච නේ කියලා පෙන්වන්න පුළුවන්. එහෙම නැතිනම් මේකේ ස්වභාවයේ පිළිකුල් සහිතයි කියන එක පෙන්වන්න පුළුවන්. ඒ විදිහට නොයෙකුත් විදිහට Tamanට තේරෙන මට්ටමින් මේකේ ඇත්තටම පවතින ස්වභාවය පැහැදිලි කරලා දෙන්න ඕනේ නුවණට තේරෙන්න අර හිතේ පවතින කෙලෙසය මේ රූපෙට පතිත වෙලා රූපය අසුරු කරන්න දෙන්නේ නැති වෙන්නයි කරන්න ඕනේ. එහෙම නැතුව කොයිම වෙලාවකවත් මේ පුද්ගල භාවයේ එහෙම නැතිනම් ආත්මයක් මේ කෙස්වල තියෙන ආත්මය මේ කෙස් වලින් අයින් කරනවා කියන හැඟීමෙන් බලනම එකක් නෙමෙයි වෙන්න ඕනේ. මොකද කෙස්ලොම් නියදා සම්මස්නහර කියන මේ සියලුම මේ කය ගත්තාම මේ කයේ සත්වයක් පුද්ගලයෙක් ඉන්නවා. ඉන්න සත්වය පුද්ගලයා මෙතනින් ගලවලා අයින් කරනවා කියන හැඟීමෙන් නෙමෙයි බලන්න ඕනේ. මොකද ඇත්තට මෙහෙම නෙමෙයි වෙන්නේ කෙස්ලොම් නියදා සම්මස්නහර ටිකක් තියෙන තැනක සත්ව පුද්ගල හැඟීමෙන් මේක ඇසුරු කරපු නිසායි ඇත්ත නොදැක්ක හිඳයි අපේ හිතේ මේ පුද්ගලයෙක් කියලා හිතෙන්නේ. ඒ නිසා වෙන්න ඕනේ රූපේ වෙනම ඇත්ත පෙන්වන්න ඕනේ රූපේ තියෙන ස්වභාවය. ඒ කියන්නේ රූපය ඇති කල්ලි කියන එකයි රූපය විසන එකයි අපි අතාරින්න ඕනේ නේ ස්වාමීන් ඒ හරිය. ඔව් ඒ කියන්නේ අතාරිනවා කියන තැනකින් වෙන්නේ ඇත්තටම ඒ කියන්නේ ඒක යථාර්ථයේ පෙන්නලාමයි අත්හැරෙන්න ඕනේ. ඒ කියන්නේ ඇත්ත දැක්කහමයි අත්හැරෙන්නේ. එහෙම නැතුව අපි මේක අතාරින්න ඕනේ මේක වැඩක් නැහැ මේක මේ කේස්ලොම් නියද සම්මස්නහර කියන්නේ සත්වයේ පුද්ගලයෙක් නේ ඕක ඇති වැඩකට ඇති දෙයක් නෙවෙයිනි කියලා අපි මෙහින් හිතලා අතහරින එක නෙවෙයි වෙන්න ඕනේ. නුවණකට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ මෙතන තියෙන යථාර්ථය මේකයි කියලා. එතකොට ඇත්ත දැක්කහමයි කලකිරිල එතනින් මිදෙන්නේ. ඒක කියන්නේ අතාරින්න එපා. බලෙන් අතාරින්න බෑ. මොකද අතාරිනවා බලෙන් අතාරිනවා කියන තැනකින් තියෙන්නේ අනවබෝධයෙන්ම අත්හැරීමක්. එතකොට වෙන්නේ උච්ඡේද දෘෂ්ටියට වැටෙන්න පුළුවන්. එතන මුකුත් නැහැ කියන තැනට එන්න පුළුවන්. ඒ කියන්නේ සාරාංශ අපි හිස කෙස් කියලා හිතුවා ගමන් අපිට නිත්‍ය සංඥාව අර පුරුදු වෙලා තියෙන විදිහට කෙලින්ම වැටෙනවා මගේ කෙස් කියන විදිහට තේරෙන්නේ සුවන්හන්සේ. ඔව් අන්න ඒ කෙස් මගේ කියන තැනකට හරිය තව කෙනෙකුගේ කියන හැඟීමකට හරියන එක අන්න ඒක ගෙවෙනකම් මේ ඇත්ත පෙන්වන්න ඕනේ. මොකද ඇත්තටම අපේ නුවණේ මදිකම සහ නීවරණ ධර්මයන් බලවත් නිසා අපිට ඇත්ත පෙන්නුවත් එකපාරට වැටහෙන්නේ නැහැ. ඒ නිසා නුවණම වැඩෙන්න ඕනේ නුවණකටම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. අපි කොච්චර දැනගෙන හිටියත් මේ කය කියන්නේ සත්වයක් පුද්ගලයෙක් නෙමෙයි කියලා අපි කොච්චර දැනගෙන හිටියත් අපිට කය දැක්ක ගමන් සත්ව පුද්ගලයක් වෙලාම පේන්නේ ඒ කෙලෙසේ එච්චරකට බලවත් හින්දා. අපි මෙතන මේ කෙස් ටිකක් තියෙන තැනක මම පුද්ගලයෙක් කියලා හිතන්න ඕනේ. හිතලා මං මේ කෙස් දිහා බලන්න ඕනේ පුද්ගලයෙක් කියලා ඔයක හිතලා කරන්න ඕනේ නැහැ. ස්වභාවයෙන්ම වෙලා කියලා කියන්නේ ඒ කෙලෙස් ටික සක්‍රියම වෙලා. එතෙන්ට එන්න හරි අමාරු සනස් කෙලින්ම ඉතින් මගේ කෙස් තමයි නේ සනස් මේක තමයි මාස්ටර් කියන්නේ අමාරුයි කියලා කියන්නේම ඇත්තටම අද මේ වර්තමානයේ බොහොම සරලව කතා කරනවා මේ සත්‍යයක් නෑ පුද්ගලයෙක් නෑ මම නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා. නමුත් ඒක ප්‍රායෝගිකව කරනකොට අපිට කොච්චර තේරෙයිද කියලා බලන්න කඩන්න අමාරුම මට්ටමක් ඔය තියෙන දිට්ඨිය. දිට්ඨිය පිරිසුදු වුණොත් ඒ කියන්නේ සක්කාය දිට්ඨිය ඔය කතා කරන්නේ සක්කාය දිට්ඨිය පිරිසුදු වෙලා දිට්ඨි සම්පන්නෙක් බවට පත් වුණොත් ඒ කියන්නේ දිට්ඨිය කැඩිලා ඒ කියන්නේ සෝවාන් මට්ටමට එන්න පුළුවන් පරිසරය හැදුනොත් ඒක නා නියත සම්බෝධි පරායනයි. අනිවාර්යයෙන්ම නිවන් දකින්නමයි. ඉතින් ওই පිම්ම පණින්න තමයි අමාරු. අවසරයි ස්වාමීන් වහන්සේ බොහොම පිං ස්වාමීන් වහන්සේ තේරුණා. හොඳයි තේරුණා. දීපිකා සමරකෝන් මහත්මිය කාරණික ප්‍රශ්න යොමු කරන්න අන්මියුට් කරලා. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මෙතන මේ හේතු හටගන්නේ කොහොමද කියන එකේ ඒ කියන්නේ සමුදය ධම්මානුපස්සී විහෙරති කියන එකයි වය ධම්මානුපස්සී විහෙරති කියලා කියන්නේ හේතු නැති වෙනකොට නැති වෙන්නේ කොහොමද කියන එකයි ඊට පස්සේ ඔබ වහන්සේ කිව්වා මේ දෙකම එකට බලන්න කියලා.
ඒක චුට්ටක් උදාහරණකින් කියලා දෙන්න පුළුවන්ද? ඔව් එතනදී අපිට අද වර්තමානයේ අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික අපිට පේන්නේ නැහැ. ඒක අතීතයෙන් යෙදිලා ඉවරයි. වර්තමානයේ අපිට පේන හේතුව විදිහට තියෙන්නේ ඒ කියන්නේ ආහාරයෙන් තමයි මේක සකස් වෙන්නේ කියන හේතුවෙන් තමයි අපිට ප්‍රකටව බලන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ආහාරය නිසා මේක ඒ කියන්නේ හටගන්නේ ආහාරය නිසා පවතින්නේ ආහාරය නිසා ආහාරයේ යම් වෙනස් වීමක් වුණ ගමන් මේ කයේ පැවැත්මට යම් බිඳවැටීමක් වෙනවා. ඒක මම ඔබට මතක් කරන්නම් මේ විදිහට අපි හිතමුකෝ අසනීපයක් වෙලා අපිට ආහාරය ගන්න බැරුව ඒ කියන්නේ කෑම කන්න බැරුව සතියක් විතර ඉදිරියට යන්න වුණොත් එහෙම මේ කය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා වැහැරිලා ගිහිල්ලා ඉක්මනින්ම වයසට ගිය ස්වභාවයටපත් වෙනවා. ඒ වෙලාවේදී ඇස් පෙනීම අඩු වෙලා යනවා, කන් ඇහිම අඩු වෙලා යනවා. මේ කයේ යම්තා ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා නම් මේ සියලුම ක්‍රියාකාරකම් වල අඩපණ වීමක් වෙනවා. එහෙමනම් මේ කයේ යම් පැවැත්මක් පවත්වලා තියෙන්නේ මේ කනබොන ආහාරයෙන් කියන එක අපිට ඔප්පු කරගන්න සාධක තියෙයි. ඉතින් ඒ විදිහට හේතු නිසා හට ගන්නවා කියන කාරණාවේදී අපි බැලුවොත් එහෙම දැන් ඔක විද්‍යාත්මක පැත්තෙන් අපි ටිකක් විමසලා බැලුවොත් මම මේ බුදුදහම විද්‍යාවට ගලපන්න හදනවා නෙමෙයි. නමුත් අද වෛද්‍ය විද්‍යාව පැත්තෙන් වුණත් මේ කාරණේ මතක් කරනවා. අපේ මේ ශරීරයේ තියෙන සෛල දවසින් දවස ලක්ෂ ගාණක් ගැලවිලා අයින් වෙනවා. ඊට පස්සේ අලුතෙන් නැවත සෛල නිෂ්පාදනය වෙනවා. අපිට දැන් විද්‍යාත්මකව මේක සනාථ කරගන්න සාධක තියෙන ඕනතරම්. ඒ නිසා මේ කයේ ස්වરૂපයේ හැම වෙලේම අලුතෙන් සෛල නිෂ්පාදනයකුත් වෙනවා. ඒ වගේම තියෙන සෛල මැරිලා ගැලවිලා අයින් වෙලා යන ස්වභාවිකුත් තියෙනවා. එහෙමනම් දැන් මේ ස්වභාවය අපිට ඇත්තටම සියුම් නිසා පේන්නේ නැහැ. අපේ පියවිය හැට මේක දකින්නට ලේසි නෑ. හැබැයි දැක්කත් අපිට සමහරලාට නුවණක් මේ පිළිබඳව තීක්ෂණ බවක් නැහැ. මේ පිළිබඳ අවබෝධයක් නැති නිසා. ඒ නිසා කනබොන ආහාරය නිරන්තරයෙන් දෙන්න වෙලා තියෙන්නේ මේ කය පැවැත්ම කියලා කියන්නේ අර විදිහට ඉවත් වෙනකොට අලුතෙන් නිෂ්පාදනය වෙනවා. අලුතෙන් නිෂ්පාදනය වෙන්න තියෙන පරණේවා ගැලවිලා අයින් වෙලා යනවා. ඒ විදිහට වෙනස් වෙලා මේක යම් පැවැත්මක් තියෙනවා නම් කියන්නේ ඇති වෙනවා කියන සිද්ධියක පැවැත්මක් තමයි අපිට මේ හම්බ වෙලා තියෙන්නේ. ඒ ඇති වෙනවා කියන එක. එහෙම නැතිනම් හේතු නිසා හට ගන්නවා, හේතු නැති වෙනකොට නැති වෙනවා කියන සිද්ධියක පැවැත්මක් වර්තමානයේ තුලත් සිද්ධ වෙන්නේ ඒ විදිහමයි. හැබැයි අපිට තීක්ෂණ බවක් එහෙම නැතිනම් බොහොම සියුම් මට්ටමක් දකින්න පුළුවන් නුවණක් තිබුණොත් මේක දකින්න බැරි කමක් නැහැ. නමුත් මෙතනදී මට මතක් කරන්න ඕනකම තිබුණේ මේ විදිහට හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන સિદ્ધාන්තය දර්ශනයක් විදිහට අපි ළඟ තාම මේක තියාගන්න. ඒක මෙනෙහි කරන්න කියලා මතක් කරේ. ඕක තාම දකින්න බැරි වෙලා තියෙන්නේ අපේ මානසික මට්ටමේ තාම නීවරණ බහුල නිසා. යම් දවසක නීවරණ දුරු වෙලා අපේ මනස සමාධිමත් මට්ටමකටපත් වුණොත් ඒ සමාධිමත් මනසින් මේ කියන රූපේ යථා ස්වභාවය දකින්න පුළුවන් හැකියාව ලැබෙනවා. එදාට මේ කියන යථාර්ථය අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසායි මතක් කළේම මොකද මේ රූපේ නිරන්තරයෙන්ම වෙනස් වීමකට ලක් වෙනවා කියන එකවත් අපිට තේරෙන්නේ නැහැ. දැන් උදේ නැගිටපු කෙනා රැය නිදා ගන්නකොටත් ඒ කෙනාමයි ඉන්නේ. ඒ කෙනා ආපහු නැගිටිනකොට පහුවද උදේට ඒ කෙනාමයි ඉන්නේ. ඒ රූපෙමයි තියෙන්නේ කියන හැඟීමමයි අපේ මනසේ මේ රූපේ කෙරෙහි බැඳිලා තියෙන්නේ. මොකද මේ රූපෙට වෙන වෙනස් වීම සියුම් වෙන වෙනස් වීමක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි අපිට අවුරුදු 10ක වෙනසක් ගත්තොත් මීට කලින් අවුරුදු 10කට කලින් හිටියේ තිබුණ රූපේ දැන් තියෙන රූපේ මේ දෙක එකට සංසන්දනය කරලා බැලුවොත් ඔන්න අපිට සැලකිය යුතු රූපයක වෙනසක් වෙලා තියෙනවා. හැබැයි ඒ වෙනස්කම දවස ගානේ මොහොත ගානේ වෙනස් වෙමින් ගිහිල්ලා තියෙනවා. වෙනස් වුණා කියලා කියන්නේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙච්ච සිද්ධියක පැවැත්මක් තමයි තිබිලා තියෙන්නේ. ඒක නුවණකින් තමයි අපිට වටහා ගන්න. දෙකම එකට බලනවා කියන එක එතකොට දෙකම එකට බලනවා කියලා කියන්නේ කලින් දැන් අර ඒ කියන්නේ වෙනස් වීම එහෙම නැත්නම් හේතු නිසා හට ගන්න බව වෙනම දකින්නත් පුළුවන්. හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා දෙකලවර බලන්න පුළුවන්. හැබැයි මේක වර්තමාන සිද්ධියකින් මම දැන් මතක් කළේ ඒකමයි ඇත්තටම වර්තමාන සිද්ධියකත් මේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන වර්තමානයේ එකටම සිද්ධ වෙන සිද්ධියක්. හැබැයි අපිට පේන්නේ හේතු ටික කලින් ඇති වෙලා හැබැයි දැන් තමයි ඒක වෙනස් වෙලා තියෙන්නේ කියලා හිතෙනවා. එතකොට නැතිවීම අපි වෙනම දකිනවා. ඇතිවීම වෙනම දකිනවා, නැතිවීම වෙනම දකිනවා. එහෙම දැක්කට කමක් නැහැ. මුලදී වෙන් කර ගන්න ඕන නිසා.
හැබැයි වර්තමානයේ මේ දෙකම එකට දකින්න පුළුවන් තැනකුත් තියෙනවා කියන එක පෙන්වන්න ඕන නිසායි ඒ අර්ථය දුන්නේ. අපිට ඇත්තටම නුවණේ සහ සමාධියේ තියෙන අපහසුතාවයේ අඩුපාඩු නිසා දුර්වලකම නිසා අපිට මේක වර්තමානයේ දකින්න තරම් බැරි වෙන්න පුළුවන් තාම. හැබැයි මේක දකින්න අනාගතයේදී පුළුවන්කම ලැබෙනවා නීවරණ ටික දුරු කරගත්තාම. හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම පිං තෙරුවන් සරණයි. ධනංජා මහත්මිය කාර්මික ප්‍රශ්න යොමු කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. දිට්ඨිය ගැන කතා කරනකොට ස්වාමීන් වහන්සේ සතර මහා භූත ස්වરૂපය මෙනෙහි කරනකොට හුඟක් වෙලාවට තමන් හුඟක් කැමැත්තෙන් ඇසුරු කරන පුද්ගලයන් ගැන ඒ සතර මහා භූත ස්වરૂපය කතා කරනකොට ඒක හරි අමාරුයි අපිට ඒක අකමැති එහෙම හිතන්න විශේෂයෙන් අපි පුතෙක් හෝ තමන්ගේ දරුවෙක් ගැන හිතනකොට හරි අමාරුයි. දැන් අපි සාමාන්‍ය අපි ඊතරම් ලොකු කැමැත්තක් නැති පුද්ගලයෙක් ගැන හිතන්න ඊතරම් අමාරුවක් නැහැ වගේ. ඉතින් කොහොමද අපි කොතනින්ද මේක පටන් ගන්නෙ? තමන්ටත් වඩා මට නම් අමාරු හුඟක් වෙලාවට තමන් හුඟක් ඇලුම් කරන කෙනෙක් ගැන ඒ ස්වභාවය හිතන්න. අපි කොතනින් පටන් ගන්නේමද හොඳ ස්වාමීන් වහන්සේ මේක තමන් ගැන බලන්න පුළුවන්. ඒ කියන්නේ තමන් ගැන තමන් කියන හැඟීමෙන් මේ රූපෙට පතිත වෙලා තියෙන මේ රූප ස්වභාවය දැන් තේරුම් ගන්න පුළුවන් මට්ටමට බලන්න පුළුවන් පළමුවෙන්. ඊට පස්සේ තමන්ට ටිකක් අර දුරස් බව තියෙන පිරිසත් එහෙම බලන්න. හැබැයි ඉතින් කොහොම වෙතත් ඔකෙන් ඔය පණිවිඩයක් ඔයතනින් ඇත්තටම ඔය පණිවිඩයක් දුන්නා හැමෝටම. ඒ තමයි කෙලෙසේ අපේ සත්පුද්ගල හැඟීම කොච්චර බලවත්ද තමන්ගේ කියන හැඟීම රූපේ තුලට පතිත කරලා තියෙන ස්වභාවය. ඒ නිසානේ ඇත්තටම අර එහෙම හිතන්නවත් අකමැති බවක් එන්නේ මනසේ. ඒ කියන්නේ පුද්ගලිකව තියෙන දෝෂයක් නෙමෙයි මේ කෙලෙසේ තියෙන දෝෂය. කෙලෙසේ එච්චරකට බලවත් අපේ මානසික මට්ටමේ. ඉතින් ඒ නිසා අපිට පහසු විදිහට අපි ටික ටික රූපේ ස්වභාවය පුළුවන් ක්‍රමයට කරන්න. ඒක Tamanට හිතවත් නැති කෙනෙක් ගැන වුණත් කමක් නැහැ ඉස්සල්ලා. හැබැයි එතනදි වෙන්න ඕනේ රූපයේ කොයි යම්තාක් රූප තියෙනනම් ඒ සියලුම රූපවල ස්වභාවය මෙන්න මේ විදිහයි කියන යථාර්ථයට නුවණ ගේන්න ඕනේ. ඉතින් ඒ නිසා ඉස්සල්ලාම Tamanගේ රූපය පිළිබඳව බලන්න Taman කියන හැඟීම ගත්ත මේ රූපය පිළිබඳව. ඊට පස්සේ Tamanට අර සමීප නොවන තමන්ට එහෙම වැඩි පිරිසක් එහෙම හිතන්න පුළුවන් නම් එහෙම සත්පුද්ගල හැඟීමෙන් දැනෙන ඒ රූප පිළිබඳවත් හිතන්න. හැබැයි අවසානයේට තමන්ගේම සමීපම තමන්ටම අමාරුමයි කියලා තිබිච්ච රූප පිළිබඳව දවසකට එක වතාවක් හරි හිතන්න කියන එක තමයි මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ පණිවිඩය. මොකද ඒක නොහිතා ඉන්න එපා. මොකද දවසකට එක වතාවක් හරි හිතන්න ඕනේ අතරේ. මොකද අර මානසික මට්ටම පොඩ්ඩක් වෙනස් වෙයි. තමන් ගැන සහ තමන් නොවන තමන්ට දුරස්භාවයේ තියෙන තිරස පිළිබඳව හිතනකොට ටිකක් මේක මනසේ බොහොම පහසුවෙන් කරගන්න පුළුවන් වෙනකොට ඒ අතරේ එක වතාවක් හරි හිතන්න මේ තමන්ගේ හැඟීමෙන් මේ සමීපව ඇසුරු කරන රූපය තුලත් මේ විදිහේ නේද තියෙන්නේ කියන එක ටිකක් හිතන්න. ඒක දවසකට එක වතාවක්වත් එහෙම හිතන්න කියන එක තමයි මතක් කරගන්න ඕනේ. මොකද ඔක නොහිතා ඉන්න තාක්කල් අපිට ඇත්තටම අපහසු වැඩි වෙනවා. තේරුවන් සරණයි සන්නස. Galaxy A5 කියන නමින් ඉන්න මහත්මයා හරි මහත්මිය කාරුණික ප්‍රශ්න යොමු කරන්න. අවසරයි ස්වාමින් වහන්සේ මේ සක්කා දිට්ඨිය ප්‍රහාණය කරනවා කියන්නේ නොවේ මගේ ආත්මය නොවේ ඒ අනුවෙන් හැදින්වෙන එකද? සක්කාය දිට්ඨිය පිළිබඳව අපි තවදුරටත් මේ ඉදිරියේදී පොඩ්ඩක් කතා කරලා කියන්නම්. මොකද සක්කාය දිට්ඨිය 20 ආකාරයක සක්කාය දිට්ඨියක් සිද්ධ වෙන්නනවා ධර්මයේ අපිට. ඒකේ රූපේ මුල් කරගෙන 4 ආකාරයක් සිද්ධ වෙනවා. මේ රූපය ඒ කියන්නේ රූපේම ආත්මයේ විදිහට සලකනවා. ආත්මේ වෙනමත් රූපේ වෙනමත්. හැබැයි ආත්මේ මේ වෙලාවේ රූපවත් වෙලයි පවතින්නේ. ඊට පස්සේ ආත්මේ රූපය ඇසුරු කරගෙන තියෙනවා රූපේ ආත්මය ඇසුරු කරගෙන තියෙනවා කියලා මේ විදිහට මේ සක්කාය දිට්ඨිය කියන දැක්ම ඒ කියන්නේ වැරදි දැකීම මේ රූපේ මුල් කරගෙන 4 ආකාරයක උපදිනවා. ඇතර මොතන සක්කාය සහ සක්කාය දිට්ඨිය කියලා ධර්මතා දෙකක් තියෙනවා. සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට කියන නම. එතකොට රූප උපාදානස්කන්ධයටත් කියනවා
සක්කාය කියලා. එතකොට රූපය උපාදාන කරගෙන තියෙනකට කියනවා සක්කාය කියලා. ඒ උපාදානය කරගෙන තියෙන මට්ටමින් රූපේ දිහා වැරදි විදිහට පුද්ගල හැඟීමක් දකිනවනම්, ඒ කියන්නේ රූපේම පුද්ගලයෙක් කියලා වැරදි විදිහට දකින දැක්මට කියනවා දිට්ඨිය කියලා. එතකොට වැරදි විදිහට දකින්නකටයි දිට්ඨිය කියන්නේ. සක්කාය කියලා කියන්නේ රූපේ පිළිබඳ වූ උපාදාන මට්ටම. ඒ කියන්නේ තණ්හා උපාදාන මට්ටමට කියනවා සක්කාය කියලා. එතන රූපේ විතරක් නෙමෙයි, රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහමයි තියෙන්නේ. නමුත් මෙතන කායානුපස්සනාව නිසා රූපස්කන්ධයයි තියෙන්නේ. රූපස්කන්ධයේ කෙරෙහි උපාදාන වශයෙන් ගත්තාම රූප උපාදානය වෙනවා. ඔකට සක්කාය කියනවා. කෙලෙස් වලින් උපාදාන වෙනකොට ඒ උපාදානය කරගත්ත රූපයේ කෙරෙහි ආත්මී හැඟීමකින් නැඹුරු වෙලා ඒ රූපේ දිහා බලනවා මේ රූපෙමයි ආත්මය කියලා. එහෙම නැතිනම් ආත්මය වෙනම තියෙනවා, රූපේ වෙනම තියෙනවා. හැබැයි මේ වෙලාවේ ආත්මේ රූපවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ආත්මේ පෙනී හිටින්නේ රූපෙ විදිහට. එහෙම නැතිනම් ආත්මේ වෙනම රූපේ වෙනම තියෙනවා. රූපයයි ආත්මයයි දෙක අතර සම්බන්ධකමක් දකිනවා. ආත්මේ රූපවත් වෙලා රූපය කියන්නේ රූපය ආත්මයේම වෙලා, එහෙම නැතිනම් රූපය ආත්මයට බැසගෙන ආත්මේ රූපයට බැසගෙන තියෙනවා කියන අදහසින් උපදින වැරදි විදිහට දකින දැක්මවල් 4ක් තියෙනවා. ඒකට කියනවා සක්කාය දිට්ඨිය කියලා. ඉතින් එන්නේ ඒ වැරදි විදිහට දකින දැක්ම ඉවත් කරන එකට තමයි. එහෙම නැතිනම් වැරදි විදිහට දකින්නට තියෙන ඉඩ අහුරලා ඇත්තටම පවතින්නේ මොකද්ද? යථාර්ථය මොකද්ද කියන එක පෙන්වලා දෙන එක තමයි විදර්ශනාවෙන් කරන්න ඕන කාරණා. පැහැදිලි ඇති කියලා හිතනවා. අපි ඒක වෙනම ඉදිරියේදී සක්කාය දිට්ඨිය පිළිබඳව කතා කරමු. හොඳයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. තව ප්‍රශ්න ගැටලු එහෙම තියෙනවද? පෞද්ගලික දේශනාවලට සම්බන්ධව හරි සති නිමිත්ත සම්බන්ධව හරි මොනවා හරි තව ගැටලු ප්‍රශ්න එහෙම තියෙනවා නම් ස්වාමීන් වහන්සේට යොමු කරන්න කරුණාකර. තෙරුවන් සරණයි. නිශ්ශබ්දතාවයෙන් පේන්නේ තව ප්‍රශ්න ගැටලු නැති බවක්. එහෙමනම් අපිට අද දින ධම් සභා මණ්ඩපය අවසන් කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. මම රංජිකා මහත්මියට යොමු වෙනවා අද දින පුණ්‍යානුමෝදනාව කරන්න ලෙස කරුණාවෙන්. පෙරවන් සරණයි. අවසරයි ස්වාමින් වහන්ස. මුළු ලෝකයේ පුරා විවිධ රටවල් වල වෙසෙන අප සෑම එකම ධර්ම මණ්ඩපයක එක් රැස් කොට අපව මේ සසරින් එතර කිරීමට මහත් වූ දානුකම්පාවෙන් මේ ගැඹුරු ධර්මය අපහට දැනෙන හැඟෙන අයුරින් වටහා දීමට ධර්ම දේශනා කරමින් දහම් කරුණු වටහා දෙමින් මෙහි වැඩම කළ අතිපූජ්‍ය නම කියන අවසරයි පළුගස්වැවේ සද්ධාතිත්ත ස්වාමින් වහන්සේට මේ ධර්ම දානයේම කුසලයේ මහිමෙන් ඔබ වහන්සේට මෙවන් ශාසනික මෙහෙවර බොහෝ කාලයක් කරගෙන යාමට කායික මානසික නිදුක් නිරෝගී බව ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් ධර්මාවබෝධය වේවා. එමෙන්ම ඔබ වහන්සේගේ ගුරු ස්වාමින් වහන්සේලා සහ ඔබ වහන්සේ මෙලොවට බිහි කළ දෙමාපියන් නිදුක් නිරෝගී භාවයට පත් වේවා. මේ ධර්ම දේශනා මාලාව සංවිධානය කරන ප්‍රසන්ත සොහොයුරා හා ඔහුගේ පවුලේ හැමටත් තාක්ෂණික සහාය ලබා දෙන ලකා සොහොයුරා හා ඔහුගේ පවුලේ සැමටත් මේ දේශනා මාලාවට සහභාගී වන සියලු කල්යාණ මිත්‍රයන්ද නිදුක් නිරෝගී සුව සහ ධර්මාවබෝධය ලැබේවා. මේ පුණ්‍ය කර්මයෙන් ආනිසංසයෙන් සියලු ලෝවැසියන් මෙම වසංගත රෝග තත්වයෙන් හා ස්වභාවික විපත් වලින් ආරක්ෂා වෙත්වා. බුද්ධ ශාසනය චිරාත් කාලයක් සුරැකේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තුන්වන් සරණයි. තෙරුවන් සරණයි නංගි. හොඳයි මම දැන් අද දවසේ දහම් මණ්ඩපය වැඩ කටයුතු අවසන් කරන්න
අවසරයි අපේ ස්වාමින් වහන්සේට යොමු වෙනවා. ස්වාමින් වහන්සේ එනම් අපිට අනුකම්පාවෙන් දේශිත ධර්මයේ මේ වැඩසටහන ඔබ වහන්සේගේ බොහොම වටිනා කාලය අප වෙනුවෙන් යොමු කරලා මේ දේශනාව කරාට ඔබ වහන්සේට බොහොම පිං. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් ඉක්මන් සුව පහසු නිර්වාණයක් නිවනක් ලැබෙන්න ලැබේවා කියලා මගේ පෞද්ගලික ප්‍රාර්ථනාවක්. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එහෙනම් ඔබ වහන්සේට යොමු වෙනවා. හොඳයි, අද දවසේ මේ විදිහේ දහම් වැඩසටහනක් සංවිධානය කරගෙන ඒ තුලින් ධර්ම ශ්‍රවණය කරලා ජනිත කරගන්නට යෙදුන අති උදාාර පුණ්‍ය ශක්තිය, කුසල ශක්තිය පින් කැමැති සියලුම දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍යසුරු සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම අපවත් වේ වදාළ සියලුම සංඝ පීත්‍රයන් වහන්සේලාට ඔබ අප හැමදෙනෙක්ම නමින් මිය පරලොව යන්නට යෙදුන සියලුම ඥාතීන්ට, ඒ වගේම ලෝකයේ පුරා මේ වෙනකොට පවතින ව්‍යසනයක්ව පවතින මේ COVID-19 වෛරසය නිසා ඒ මිය පරලොව යන ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට අපි මේ වෙලාවේ සත්පුරුෂකමින් යුතුව සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරමු. ඒ අයද දුකක නම් එයින් අත මිදලා සැපවත් වේවා. සැපක නම් ඒ සැප තව වඩා වර්ධනය කරගෙන ඒ අයද ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා මේ ඒ සියලුම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිද්ධ කරගන්නට යෙදුන අති උදාාර පුණ්‍ය ශක්තියේ කුසල ශක්තියේ බලයෙන් විශේෂයෙන්ම මේ වෙලාවේ සත්පුරුෂකමින්ම මතක් කරන්නට ඕනේ අපිට අර්ථයෙන් ධර්මයෙන් නිරන්තරයෙන් අනුශාසනා සිද්ධ කරන ඒ වගේම මේ දහම් අර්ථයන් අපිට අවබෝධ කර ගැනීමට තේරුම් ගැනීමට ඒ නිවැරදි මඟ පෙන්වීම සිද්ධ කරන්නට යෙදුන කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක්, ඒ වගේම අප ගුරුදේවයන් වහන්සේ ධර්මාචාර්යයන් වහන්සේ නමක්, ඒ මාංකඩවල සුදස්සන ගෞරවනීය ස්වාමින් වහන්සේ සත්පුරුෂකමින්ම සිහිපත් කරනවා. ඒ වගේම නන්දරතන ස්වාමින් වහන්සේ, සුදස්සි හාමුදුරන් වහන්සේ, ඒ වගේම කාශ්‍යප පඬිතු හාමුදුරන් වහන්සේ ඇතුළු සම්බන්ධ වෙච්ච ස්වාමින් වහන්සේලා, ඒ සියලුම ස්වාමින් වහන්සේලාත් සිහිපත් කරන ගමනේදී ඒ ස්වාමින් වහන්සේලාටත් ආශිර්වාද කරනවා. ඒ වගේම මේ වැඩසටහන සංවිධානය කරමින් මේ විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසලා දෙමින් මේ කටයුතු සිද්ධ කරන ප්‍රසන්ත මහත්මයා ඇතුළු ඒ පවුලේ හැමදෙනාටම, ඒ වගේම තාක්ෂණිකව කටයුතු කරන ලකල් මහත්මයා ඇතුළු ඒ පවුලේ හැමදෙනාටම සම්බන්ධ වන්නට යෙදුන මේ ලෝකවාසී සියලුම දෙනාට කාය චිත්ත පීඩාවකින් තොර නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය ලබන්නට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ජීවිතය තුළදීම උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ සිදු කරගන්නා වූ පුණ්‍ය ධර්මය උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සාදු 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 සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයා රත්තං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.